ඔබට සුබ සන්ධ්‍යාවක්. අපිට නම් මද වැහි සහිත සන්ධ්‍යාවක් තිබෙන්නේ. වැඩසටහනට බාධාවක් වෙන එකක් නැහැ. පසුගිය දිනවක වානුවල යම් යම් දවස්වල ධර්ම දේශනා 4-5ක් කරන්න වුණාම හවස 9ටත් කතා කරන්න බැරි නිසා නතර වෙච්ච අවස්ථා තිබෙනවා. තදින් වහින නිසා ගොරවන නිසා නතර වුණ අවස්ථා තිබෙනවා. යරුනහම වෙනත් කරුණක් නැහැ. නම් අද ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රය ඔස්සේ අපි යමු. එතකොට ගැඹුරු දේවලුත් තියෙනවා, සරල දේවලුත් තියෙනවා. උත්තර හොයාගන්න පුළුවන් වෙයි. සිතේ වෛරයක් ක්‍රෝධයක් නැතිව බුදුන් වහන්සේ ගැන වැරදි දෙයක් හිතේ සිතේ හට ගන්නවා නම් ඒ පවක්ද? වැඩි විස්තර මෙහෙමයි තියෙන්නේ. බුදුන් වදින්න ගියත් බුදුන් වහන්සේ ගැන වැරදි වැටහීමක් ඉවේ හිතට පහළවන්නේ. උදාහරණයක් ගොතු උතුම් බුදුරජාණන් වහන්සේ කියන පදේ උතුම් කියන පදේ කියන වචනයට වෙන නරක වචනයක් වගේ හිතට පහළ වෙන්නේ. හිතාමතා කරන දෙයක් නෙවෙයි ඉවේ හිතට පහළ වෙන දෙයක්. කොච්චර උත්සාහ කරත් ඒක නවත්තන්න ගන්න බෑ. මම බුදුරදුන් වෙනුවෙන් බොහෝ පින්කම් කරන පුද්ගලෙක්. මට එහෙත් ඒක නවත්ත ගන්න බෑ. මේ ගැන ස්වාමින් වහන්සේට කියා හෙට ධර්ම සාකච්ඡාවේදී උපදෙසක් ලබා දෙලස ඉල්ලා සිටිනවා. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර වෙනවයි කියලා. සාමාන්‍යයෙන් වචනයක් තේරෙන්නේ නැතුවම මේ වචනෙට සිංහල අර්ථ හදන එක සමහර දරුවන්ගේ මුල් කාලේ ඉඳලා පුරුද්දක්. ඒකට Tamanට ගැළපෙන ආසන්න අර්ථයක් හදා ගන්නවා. අන්න ඒ වගේ ඉතින් ඔය මේ සිත ඉබේ කතා කිරීම කියන කාරණේ හුරු කරගත්ත අයට එහෙම එක එක පැති එන්න පුළුවන්. නමුත් මේ තියෙන කාරණාව ගත්තල චේතනාව කර්මය කියලානේ කියන්නේ. එතකොට බුදුන් වහන්සේට අපහාස කරන හෝ උපහාස කරන හෝ මදිකමක් කරන අදහසක් නැත්නම් චේතනාව කර්මය කියන වචනය යටතේදී අපට පාපී චේතනාවක් වෙන්නේ නැහැනේ. නමුත් මේක ඔබේ පුරුද්දක්. මේක ඔබට දැන් මේක බයයි. මේකට බයයි ඔබ. වරදක් වෙයි කියලා. ඒ නිසා ඔබට නැවත නැවතත් මේක කියවෙනවා. මටත් ඔය දානවල නන්නේම ගිහින් ඉන්න වෙලාවට එකපාරටම ඔය හිතට එන විතක් ਵਿਚාරයක් තියෙනවා. ඔය පාර්ලිමේන්තුවේ හිටපු අය පිළිබඳව. ඒක ගණන් ගන්න නැතුවම අතහැරලා යනවා. නැවත එන්න පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේට අගෞරවයක් කරන අදහසක් නැත්නම් මේක පුරුද්දක් වෙච්ච නිසා සහ මේකෙන් වරදක් වෙයි කියන බය නිසා නැවත නැවතත් ඔබට මේක එන්නේ. ගණන් ගන්නේ නැතුව ඉන්න. අද හෙට නැතත් කාලයක් යනකොට ඒක වදයක් වෙන එක නතර වෙලා ඊට පස්සේ විතක්ක ਵਿਚාර වෙන එක තවත් පැත්තකට හැරෙවි. ඔබට පැති වලට හැරෙනවා. එපමණයි ඒ ගැන කියන්න තියෙන්නේ. මේ මදිකමක් අපහාසයක් කරන අදහසක් නැත්නම් ඒක ඉබේ අර හිත හුරු කරගත්ත පුරුද්දට. දැන් ඔබ කියන්නකෝ ඔබට හින්දි ගීතයක් පාඩම් වුණායි කියලා. මේ හින්දි ගීතයේ අර්ථය තේරෙන්නේ නැත්නම් ඔබ ඒකට මේ සිංහල අර්ථයක් හදා ගන්නවා. අන්න ඒ වගේ මේ අන්න එහෙම එකක් හිත පුරුදු කරගත්ත පුරුද්දකට තමයි අර යන්නේ. ඒකත් ඊට පස්සේ හීලෑ කරගන්න නවත්ත ගන්න දැඟලුවොත් ඒක පස්සෙන් එනවා. ගණන් නොගෙන ඉඳීම තුළින් ඉදිරියට ඒක ඔබට කරදරයක් නොවේවි කියලා තමයි මම කල්පනා කරන්නේ. බුදුන් වහන්සේ අඟුලිමාලව අනන්තරික අකුසල කර්මයක් කිරීමට යන බව දැක දුක් වලන්නට දැක ඉන් වළක්වා ගන්නට සිතුමුත් මේ භවයේදීම සෝවාන් වීමට අවස්ථාවක් තිබූ අජාසත්ව ඉන් මුදවාලීමට නොසිතුවේ ඇයි? ඔබ මොන කාරණයක් මතද මේ තීරණය ගත්තේ? ඔබට උගන්වපු පොත මතනේ. ඔබට උගන්වපු පොතේ ලියපු කෙනා ලියවනම් මේ කාරණේ හදලා ලිව්වනම් අර
මවුසෙනෙහි සහිසයස මවමැරුවත් ආනන්තර කර්මයක් කරන්න යනවා හිතලා ගියයි කියලා ලියවන මේක ලියන්න බැරි වුණා නම් ඊට පස්සේ ඔබ ගත්ත තීරණේ එදා සිදුවෙච්ච සිද්ධිය සහ අද සිද්ධියත් අතර සම්බන්ධයක් තියෙනවද? දැන් මේ දෙකම හරි වුණත් වැරදි වුණත් වැඩක් තියෙනවද ඊළඟට? මේ අපි ඉගෙන ගත්ත අතීත කාරණා සියල්ල පරම සත්‍ය කියලා හිතාගෙන මේ ගන්නෙ. ඒක ප්‍රවෘත්තියක් නෙමේක. ප්‍රවෘත්ති කොහොම වුණත් අපි දන්නේ නැහැ. රන්නලිසෑය හදන්න ඒවා පහළ වෙච්ච හැටි පිළිබඳව මහා වංශික කියවලා බලන්නකෝ. නමුත් ඒක එහෙම වෙන්නේ ඒකෙන් පෙන්වන්නේ අතිශෝක්ති වර්ණාවක්. සිද්ධියක් වෙන්න ඇති. නමුත් ඒක ලියනකොට වර්ණනා කරලා ලියන්න. තමවතර බුස්සරන්නේ වගේ. ඒ නිසා මේක පරම සත්‍යයක් කියලා අපි කතා කරන එකේ තේරුමක් නැහැ. ධර්මයේ වැදගත් වෙන්නේ මේ සිද්ධිය කොහොම වුණත් වෙලා ඉවරයි. අපට හදන්න බෑනේ. මේ වගේ ප්‍රශ්න පස්සේ යන එක නිකන් දික්ටිවාදී වෙන එකයි. ඒක ඕන තරම් මේවා හදන්න පුළුවන් සැක. අතීත සිදුවීම් සම්බන්ධයෙන් ඕන තරම් සැක පුදන කතා හදන්න පුළුවන්. කතාවේ නෙමෙයිනේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ඇත්ත තියෙන්නේ. අන්න ඒක ඇත්තද බලන්න. මම පස්සෙන් පන්නන්න එපා. ඉවර කරන්න බෑ කවදාවත්. වයස 84ක් වන පියාට හොඳින් ඇස්කන් පෙනේ. ඇසේ. ඔහුට රූපවාහිනී පහසුකම් සපයා ඇතිමුත් ඔහු ඒ ටෙලිනාට්‍ය හා දේශපාලන වැඩසටහන් නරඹයි. බණ ඇසීමට යොමු කළද උනන්දුවක් නැත. කොහොමත් මැරෙනවානේ යන අදහසේ සිටී. 1. ඔහු ධර්මයේ යෙදීමට යෑමෙන් අප කෙරෙහි දේශයක් ඇති කර ගැනීමෙන් අපටත් පවක් සිදු වේද? 2. ඔහු එළුමස් කෑමට ඇති කැමැත්ත නිසා ඒවා සාදාවීමෙන් අපට වක්‍රාකාරව පවක් සිදු වේ. ඉතින් මේ චරිතයට බුද්ධ චරිතයේ ධර්මයේ ඇසුරු වෙලා නැහැ. එයාගේ ප්‍රිය විනෝදාංශයේ දේශපාලනය සහ වල්පත්. ඉතින් ඒක දිහා බලන් ඉන්න අරින්න වෙන මොකටද? ආය කේන්ති හදන්න ගිහින් හදන්න බැරි නම් හදන්න බෑ. පින්මදේකා බණ දහමෙන් වෙලුවත් උගේ ගතිය උනාරි මැරුවත් කියන්නේ. ඉතින් ඒ නිසා එයා ඔයගොල්ලෝ නෙමෙයිනේ යානේ යන දිහාකට යන්නේ. අය ආශ්‍රව ඒවා නිසා ඒවෙන් දේශපාලනයට උපදී. නිවන් දකින්න නෙවෙයි. ධර්මය ආශ්‍රව කරගත්තොත් මේ සඳහා දානම කුසක් හම් වෙන්නේ. පියා නිසා කන්න කැමති දෙයක් නැත්නම් උයලා දෙන එක. ඒක මොකද උඹ එළුව මරන්නේ නැහනේ. මස් ටිකක් ගෙනල්ලා කන්න දීලා ගණන් ගන්න නැතුයි. එච්චරයි. මේ වයෝවෘද්ධ භාවයට පත් වෙනන් පස්සේ මේ කාරණා වලට ගන්න ටිකක් අමාරුයි අපි කියන කාරණා වලට. ඒක කපුරුලින් තේරුම් ගන්න ඕන බන 30 40ක් ඇහෙනකොටනේ රහ වැටෙන්නේ. බනවල මොනම රහක්වත් නැහැ මෙයාට. දේශපාලනේ තියෙන කුණු රහනේ තියෙන්නේ මේ. මිනිස්සු කුණු හරප ගියා ගන්නවා බැන ගන්නවා දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට එයාගේ හිත තියෙන තැන එයාගේ හිතේ කැමැත්ත ඒකට. අපි කවදාවත් බලන්නේ නැති අපි ආස කරන්නේ නැතිවට එයා කැමති. ඒක තමයි. ඒ නිසා අපිට ඒක වෙනස් කරන්න බෑ. තරදෙනේ කරදේ කරන්න එපා. ඕනනම් බලයි නැත්නම් ජීවත් කරන්න ඕන නිසා ආහාර ටිකක් දෙනේ කරුණාම එයාගේ කැමැත්තක් කරගත්තා. එයාට ඒක සතුටුනේ. වෙන කරන්න දෙයක් නැහැ. කොහොමත් මැරෙනවානේ මැරෙන එක නෙමෙයි පරලෝ යනවානේ කියන එකයි උගන්වන්න ඕනේ. කයෙන් පරලෝ යන්නේ නැහැ නේ. එකතු කරගත්ත පවෙන් හෝ පිනෙන් පරලෝ යන්නේ. එහෙනම් දේශපාලනන්ගේ බේගල් දිහා බලන් ඉඳලා පව් විසප්පින් එකතු කරගන්න බෑනේ. අන්න ඒක කියලා දුන්නොත් හොඳයි. සැර දාන්න නැතුව. යම් කිසි බුදුදහම පිළිබඳ හරි මොනවා හරි දැනුවත් වීමක් නොත් ඒකවත් මතකයට ආවොත් අර දේවදත්තට පෙන්වුවේ අල්ප වූ කුසලයක්වත් නැති නිසා උපාගත වෙන්නයි සිද්ධ වෙන්නේ කියලා. කරපු තරම් කරලා තියෙන හතුරුකම් නිසා. අන්න ඒ වගේ අල්ප පිනක්වත් නැත්නම් දේශපාලනයෙන් පරලෝ යාවි. දේශපාලන සත්‍යයක් කියලා උපදිවි. එතකොට ඒකත් මනුස්ස ආශ්‍රයක් නේ. එහෙම පැත්තක් තියෙනවා. අන්තරාභව යන කුමක්ද? බුදු දේශනාවේ ඒ බව සඳහන්ව තිබේද? මේක යල්පැන ගිය ප්‍රශ්නයක්. හැබැයි අහුවක හොඳයි. මම උත්තර දෙන්නම්. හොඳට අහගෙන ඉන්න. අන්තරාභවයේ 1970 80 ගණන් වල හිටිය අතිපූජ්‍ය හේම්ප්‍රේගුණ ඥානසිංහ හිමියන් තමයි ලොවට ගමට රට ඉදිරිපත් කළේ. ඒ කාලේ වාද විවාද වුණා ඒකේ. ඒ කාලේ මමත් යමක් දන්නේ නැති කෙනෙක් වශයෙන් ওই පිළිබඳව කතා බහ කළා. ඒ පැත්ත අරන් වගේ. නමුත් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ ජීවිතය තවත් මව කුසකට එන්න ඉස්සෙල්ලා ආත්මේ තව තැනක නිකන් ඉන්නවා. කයක් නැතුව. ඒකට මේක ඔප්පු කරන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? මිනිස්සෙකුට ආත්මයක් තියෙනවා කියන තැනට වැටෙන්න වෙනවා.
මේ අන්තරාභවයේ හැදුවේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධය නැති අය. පංචස්කන්ධය කියන්නේ කය කියලා හිතන අය වෙන්න පුළුවන්. නැත්නම් පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා හිතන අය වෙන්න පුළුවන්. දැන් මගේ දේශනාවලට ඔබ සවන් දීලා තිබෙනවා නම් ඇහි රූපය මුල් කොටගත්තු වේදනා සංඥා සංකාර හතර නැහැ. හටකර නැතෙනවා. ඒකෙම තව තව හට ගන්න පුළුවන්. සද්දයක් ඇහුනොත් ශබ්ද රූපය මුල් කොටගත්තු වේදනා සංඥා සංකාර පහ හට ගන්නවා. මේකෙන් අරකට මුකුත් යන්නේ නැහැ. ස්කන්ධ පහ නැසුණා ඊළඟ පහ හට ගන්නවා. ඒ ස්කන්ධ පහෙන් පහට යන කෙනෙක් නැහැ මේකේ. හේතුඵල ධර්මයක් නේ. නමුත් ස්කන්ධ පහ මමත්වයෙන් ගත්තොත් උපාදාන වීමම යලි හට ගන්න හේතු ඉතුරු වෙන නිසා තමයි පැවැත්මක් තියෙන්නේ. එතකොට අපි පස්දරව හරන නින්දට ගියාම ඊට පස්සේ මේ සිතුවිල්ලෙන් සිතුවිල්ලට යන ගමනක් තියෙන්නේ. අපිට අපි යනවා වගේ පෙවුනා වුණාට. ජීවිතාවසානයේ ශරීරයෙන් වෙන් වෙනකොටත් අර පස්දර වැහෙනකොට සිතුවිල්ලෙන් සිතුවිල්ලට යන මනෝද්වාරයේ ඉන්නේ. ඒක ඒ මොහොතේම සිතුවිල්ලෙන් සිතුවිල්ලට මාරු වෙන පටිච්චසමුප්පාන දහම් පෙළක්. කවුරුත් යන්නේ නැහැ ඒකේ. කායකට සිත නැතුව ඉන්න බෑ. සිතකට කාය නැතුව ඉන්න පුළුවන්. අර හදාගත්ත හිණ පේනවා වගේ ලෝකේ. එතකොට ඒක මව කුසින් බැහැර වෙනකොට තව මව කුසකල ප්‍රතිසම්පියක් ලබා ගත්තේ නැත්නම් ඒක දවසකට හෝ 7 දවසකට හෝ අවුරුදු 50කට හෝ ඕපපාතික ප්‍රතිසම්පියක්. අය අන්තරාභව කියලා එකක් නැහැ. ඒකත් භවයක්. අන්තරාභව කියන්නේ භව දෙකක් අතරක් තියෙනවා කියන්නේ. ස්කන්ධ පහෙන් පහටත් අතරක් නැතිකොට එකක් නැතිකොට වේගයෙන් හට ගන්නව නැතෙනවා. අන්තරාභවයක් කොහෙද තියෙන්නේ? ප්‍රතික්ෂේප වෙච්ච දේවල් කියලා කියන්නේ යන්නේ. ස්කන්ධ පහේ රූප කියන්නේ ශරීරය හරි ස්කන්ධ පහ කියන්නේ ශරීරය කියලා ගත්තම ඕවා කතා කරන්න වැදගත් දේවල්. ස්කන්ධ පහෙන් පහට මොකුත් යන්නේ නැහැ කියලා තේරුම් ගත්ත අන්තරාභවයක් කොහෙද ආයේ තියෙන්නේ. දැන් මොහොතක් පාසාම නැතිනවා ඊළඟ එක හට ගන්නවා. වඳුරාත් එක්ක අතෑරලා තව එකක් අල්ලා ගන්නවා වගේ අරමුණෙන් අරමුණට අපි මාරුවක් නෙතින්නේ. ඒ සම්බන්ධීකරණය ඇති කරන්නේ අවිද්‍යාව නම් වූ යටින් තියෙන මුලාව ඇරුණාම කෙනෙක් යනවා නෙමෙයිනේ. මෙහෙම ගත්තාම සත්වයක් ඉන්නවා සත්‍ය අනියම් දකින්න කියලා හිතන් ඉන්නවා. නෑ සත්වයක් නැති බව ඇත්ත. එතෙන්ට ප්‍රත්‍යක්ෂ වෙන එකයි වෙන්නේ අන්තිමට. නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝනේ. එතකොට සත්පුද්ගල දෘෂ්ටියක් තිබුණා නේද? දෘෂ්ටිය අතහැරෙනකොට ඇත්ත සිද්ධිය එකයි. නිසා ඇත්තකට දාන්න අන්තරභාවය කියන එක විස්තර වෙන්නේ නැහැ ත්‍රිපිටකයේ ඔහෙවත් ස්කන්ධ පංචකය පැහැදිලි කරගන්න බැරි අය හදාගත්ත මතයක් විතරයි කාලයකට වාද විවාද වෙවි නාස්ති වෙනවා. ඒ නිසා ඒකෙන් එහෙම වුණොත් එහෙම කියවන්න ඕන කෙනෙක් හිතන්නේ මොකද්ද? මෙහෙම මැරුණාම කෙනෙක් යනවා. දැන් අහසට වෙලා ඉන්නවා. එයා තමයි මව කුසට රින් ගන්නෙ. අන්න ඒ මව කුසට රින් ගන්න නැතුව කාලේ අන්තරාභාවය කියලා හදන්න හදනවා. ඒකට ඒක ආත්මයක් වඩපත් වෙනවානේ. නමුත් ස්කන්ධ පහෙන් පහට සිතුවිල්ල නැතනවා නම් එහෙම එකක් කොහෙද තියෙන්නේ? ඒ පිළිබඳ ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. ඊට වඩා ඒක කතා කරන්න දෙයක් නැහැ. ස්කන්ධ පංචකය නම් වූ ඒකකය බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒක තේරුම් ගත්තාම ඔක්කොටම උත්තර තියෙනවා. ඒක දන්නේ නැතුවම තමයි යෝගී දේවල් අහන්නේ. ඔබ තුල ස්කන්ධ පංචකෙන් පංචකයට ඇහෙන් කරනට කනෙන් නාසයට මුකුත් යන්නේ නැහැ කියලා තේරුණාම පැවැත්ම සිදු වෙන්නේ තමන් අර හේතු වශයෙන් තියාගන්නා වූ අවිද්‍යාව නිසායි කියලා. ඒ අවිද්‍යාව දුන්නාම යන්න හතෙක් නෑ. අවිද්‍යාව ඇතුළු පැවැත්මක් තියෙනවා. එච්චරනේ මේකෙ වෙන්නේ. රාගය හා ද්වේෂය සිතුවිලි පැමිණ විට එය පැමිණි බව දැනගනී. එවිට ක්‍රමෙන් අඩු වෙමින් යයි. ඊසේ දැනගැන්මම තවත් අරමුණක්ද. ඔව් අරමුණ දැනගන්න විඥාණයෙන් තමයි. නමුත් ඒ දැනගන්නේ සිහියෙන්නේ. ඒ දැනගැනීමට තමයි සිහිය කියන්නේ. තමන්ට දැන් අනවශ්‍ය එකක් ආවයි කියන එක. එහෙනම් ඒ දැනගත්තාම වර්ධනය වෙන්න ඒ ඔස්සේ විතක් ਵਿਚාරයෙන් නොදී අතහරින්න උදව් වෙනවානේ. මම මේකට දැන් අලුත් වචනයක් වදලා තිනවා. මේවා ඔක්කොම පින් වෙච්ච දේවල්. පින් වෙච්ච කියන්නේ කල්ලිකුත් වී දේවල්නේ. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න බිර තමන් හොඳයි සපයි සාන්තයි කියලා හදාගත්ත අතීතයක් නෙමෙයි එන්නේ. මේ අතීතයේ කෙලම මේ කෙලගිලගිල රස විඳින්න ගියොත් අනාගතෙකුත් හැදිලා නිදහසක් නැතුව යනවා. අතීතං අනුසෝචන්ති කියලා පෙන්නන්නේ. ඒක ගත වෙච්ච දෙයක් දැන් එනකොට සිතුවිල්ලක් පමණයි. ඒකයි මං කිය පීනිච්ච දෙයක්, පීනෙච්ච දෙයක් කියලා කියන්නේ. මේ පීනෙච්ච දෙයට එකතු වෙන්නේ නැතුව ඉන්න මේ දැනීම අවශ්‍ය වෙනවා. ඒ දැනීමට තමයි සිහිය කියලා කියන. දවස් සිතුවිල්ලක් කියන වචන ගන්න එපා. සති කියන්නේ චෛසිකයක්. ඒකටනේ මේක දැනෙන්නේ. ඒක තමයි මම ඔබට කියා ඉන්නේ සති කියන්නේ දැනෙන එක කියලා. දැන් වැඩේ සිද්ධ වෙන්න ඉස්සෙල්ලා දැනනවා නම් පාලනය කරගන්න පුළුවන් නේ. දෙක සිතට ආවේගයක් පැමිණ විට එහි ආදීනව මෙනෙහි කළාට කමක් නැද්ද?
එවිට ඉතිරි නැතිව ප්‍රහාණය වේද? ආවේගයක් ආවහම බොහෝ දෙනාට තියෙන ලෙඩේ තමයි සිහිය නැති නිසා ඒක ක්‍රියාත්මක කරන එක. එතකොට සතියක් නැහැනේ. දැන් ඔබට පෙනෙනවා නම් ආවේගයක් ආවයි කියන එක නම් ආවේගය පාලනය කරන්න ඕනේ ක්‍රියාත්මක නොකර ඉන්න එක. නමුත් ඒක ඒ මොහොතේම නැතුව යන්නේ නැහැ. මොහොතකින් නැති වෙන්නේ නැහැ. නමුත් ආවේගශීලීව ක්‍රියාවට දෙන්න ඔබට ඔබ මෙහෙවනවා නම් ආවේගශීලීව කටයුතු කරු අවස්ථාවක ආදීනවේ මතක් කරගත්තාම ආදීනව කියන්නේ ආවේගශීලීව තුළින් කරපු ආයහපත් වැඩක් පිළිබඳවනේ ඒකයි ආයහපත් විපාකෙ මතක් වෙන්නේ. එතකොට ඉතින් දැන් ඒකෙන් පෙන්නනවා මේ ගිනි පෙල්ලෙන් බැට කාලා දෙන්නේ කියලා. ආය කලාන මැදිරි එළිය පිළිගන්නේ නැහැ. ඒකටත් බය වෙනවනේ. ආදීනයක් හොරු කරගත්තාම මේකේ සිදුවෙන සමාජ අපහාසය හෝ නීතිමය දණ්ඩනය හෝ පරලොවෙන් අපාය යන එක නම් තව දන්නේ නැහනේ. ඒ නිසා ආදීනව මෙනෙහි කිරීම තුළ පාලනය කරන්න පුළුවනි. ටිකක් අර වේගය අඩු වෙලා යනතුරු නමුත් ඒකෙන් සදහටම මේ ප්‍රහාණය වෙන්නේ නැහැ. එකවර ප්‍රහාණය වෙන්නේ නැහැ නේ. ඔක දැන් අර වේගෙන් ගිය වාහනයක් එකපාර තිරින් තද කරන්නේ නැහැ නේ. 80 70 60 ඔහොම ගිහින් ක්‍රමෙන් නතර වෙන්නේ. අන්න ඒ වගේ එන සංඛ්‍යාව දුක් 100ක් නම් එක දක්වා එනකොට ටිකෙන් ටික ඒ ඔස්සේ තමයි මේ රාග ද්වේෂ මොහ තුනී වෙන්නේ. එහෙමයි තේරුම් ගන්න ඕන. බහින කලාවට වැටෙනවා. ඒකයි පටිසෝතගාමී කියලා කියන්නේ. ආදීනව දකිනවා නම් පාලනය කරන්න පුළුවන් නම් වර්ධනය වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ විශේෂයෙන් ආදීනව මෙනෙහි කිරීම තුළින් එයාට තීරණයක් එන්න පුළුවන්. එහෙනම් මේ කරන වැඩේ වැරදි කියලා අතහර දාන්න ශක්තියක් ඒක අර ආවේගශීලීව ක්‍රියාවට නොයන්නට පාලනය කරගන්න ශක්තියක් ලැබෙන්න පුළුවන්. නිවන් ලැබූ පසු සත්වයා සියලු දුකින් නිදහස් වේ. නැවත මවකුසට නොපැමිණේ. අවසානයේ තම ශරීරයේ අත්හැරීමෙන් පසු දුකින්තර පැවැත්මක් ඇත්තේද? සම්පූර්ණ පැවැත්මක් නැති වේද? සම්පූර්ණ පැවැත්මම නැති වේද? ලොකු ප්‍රශ්නයක් නේද? මේකට ඔව් නෑ උත්තරයක් දෙනවට වඩා මම දෙයක් කියලා දෙන්නම්. දැන් මේ හොයන්නේ ගොඩ ඉඳගෙන මේ හොයන්නේ. දැන් මරණයෙන් එහා පැත්තට සත්‍යයක් යන්නේ ඇයි? කය යනවාද? කයෙන් යන්නේ නෑනේ. නමුත් පව උපාදානය, පින් උපාදානය, ධාන උපාදානය, සෝපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදානය කියන්නේ තමන් කරගත්ත වැරද්දක්. ඒ නිසා තමයි අනාගතයක් තියෙන්නේ. දැන් නිවන් ලබනවා කියන්නේ උපාදානයෙන් මිදෙන එකනේ. දැන් එතකොට මේ නිවීම කියන්නේ ඔබේ උරුමය. දැනට ඔබ ළඟ ඔබට පේන්නේ නැති ඔබ ළඟ තිබෙන නිවෙන උරුමය. ඉතින් අර ඇවිදින්න තියෙන හේතු ටික අයින් වෙලා නිවීම හම්බ වුණාම තව මොනවද කතා කරන්න තියෙන්නේ ආයේ? අරවා බොරු ටිකක් මේ තියෙන එකක් නේ හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් සිත තුළ නිවීමක් කියලා එකක් තියෙනවා කියලා තේරුම් ගන්න. තව මෙහෙම එකක් අහුවෙලා නැත්නම් හයියෙන් පැය භාගයක් විතර ගාථා ටිකක් කියන්න, පිරිත් ටිකක් කියන්න, වන්දනා කරන්න. කරලා නිස්සබ්දව ඉඳලා බලන්න හිතට අරමුණු වෙන්නේ නැත්නම් තියෙනව නේද කියලා. ඒක නිවන නෙවෙයි. උදාහරණයක් වශයෙන් ඔය පෙන්නන්නේ. ඒ අර හුඟක් වෙලා කියපුවම කෙලෙස් ඈත් වීම තුළ සංසම් ස්වභාවයක් හම්බ වෙන එක. මේ වගේ මේ බුදුන් වහන්සේ වදාරන සමාහිත චිත්තය කියලා එකක් සංසම් සිතක්, ලෝභ දේශ මොහ වලින් මිදුන සිත, පරමසිත. ඒ බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය. ඒ බුදුරජාණන් වහන්සේ. ඔබ බුදුන් වෙත ගිහින් ඉන්නේ තව මොනවද කතා කරන්නේ? එතෙන්ද ගියොත් එහෙම. මැරෙන්න උපදින්න කවුද ඉන්නේ ආයේ? මේ මෙතනින් එහාට හදන්න එපා. ඒක අර ප්‍රශ්නේ කෙලවර ලබ ගැනීමට බැරි වෙයි කියලා තමයි සූත්‍ර දේශනාවක් පෙන්නන්නේ. නුවණින් එහා පැත්තට මොනවද කියන්නේ කියලා. නුවණින් එහා පැත්තට සතෙක් නැහනේ. Tamanට බුදුන් හමු වුණා. Taman සත්‍ය සදාකාලිත්‍ය සමග එකතු වුණා. Taman කර වැරැද්දට දඬුවම් හම්බ වෙලා ඉවර වුණා. මේක නෙවෙන්නේ. නිවන කියන්නේ ශූන්‍ය දෙයක් නෙවෙයි. නමුත් ඔබේ වචන වලින් හෝ ඔබේ ඇහෙන් හෝ බලන්න පුළුවන් එකක් නෙවෙයි. හින්දා ඒකට කියන අසංකත කියලා. ඒක තියෙන බව තේරුම් ගන්න තමයි ඔබට පෙන්වන්නේ. මම පොඩ්ඩක් මහන්සි වෙලා ඒ සිතුවිලි භාවනා තේරෙන්නේ නැත්නම් දැනට හයියෙන් පිරිත් කියලා හරි වන්දනා කරලා හරි බලන්න ටිකක් අරමුණු වෙන්නේ නැති තැනක් හිතේ තියෙනවා නේද කියලා. අරමුණු වලින් වහගන්න නැති අරමුණු වෙන්න තියෙන හේතු සියල්ල ඉවරුනහම මේ අරමුණු වලින් වහගන්න නැති මේ තැන වැහෙන්නේ නැතුව තියෙනවා නේද? ඒකට ආරම්භයක් හෝ අවසානයක් හෝ ඉපදීමක් හෝ මැරීමක් නැහැනේ. ඊට හරිය මොනවද කතා කරන්න තියෙන්නේ?
නිර්වාණය සාක්ෂාත් වෙනවා. සාන්ත වූ සදාකාලික මේ මොකවත් නැති වෙනව නෙමෙයි. කය කියන්නේ පඨවි ආපෝ බණ තේරුණත් නැතත් පොළොවට පස්සෙන එකක් නේ. ඒ ගැන මොකටද ඊට පස්සේ කතා කරන්නේ ආයේ. ඒක මමත්වෙන් අරගෙන හදා ආවා. ඒක දැන් තේරුම් අරගෙන ඒක උදව් කරගෙන ඉන්න මිදුණා. ඒක පොළොවට පස් වුණාමයි. අපි බුදුන් වෙත ගිහින් ඉන්නේ. ඒ ගැන කතා මෙහෙට බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම එකක් තිබෙන බව. ඒ ආරම්භයක් හෝ අවසානයක් ගැන ඉන් එහාට කතා කරන එකේ තේරුමක් නැහැ. නිවන් ලැබුවම මැරෙන්නේ නැහැ කියලා මම කියන්නේ ඒකයි. මරණය කියන්නේ කයට සිදුවෙන දෙයක් කරුණාම ඒ පරමසිත මැරෙන එකක් නෙමෙයිනේ. ඒක නූපන් නොහටගත් හේතුවකින් නොහටගත් ඇත්තේ එය. ඒ ඇති බැවින් හේතුන්ගෙන් හටගත් ලෝභ දේශ මොහොලින් මිදීමක් මිනිස්සුන්ට ඇත්තේ. යම් විටක ඒ නැත්නම් මිනිසුන්ගේ ලෝභ දේශ මොහයන්ගෙන් මිදීමක් නැත්තේ කියලා තමයි මේක සූත්‍ර දේශනාවල ඔය නිවන හැටි විස්තර කරලා තියෙන්නේ. ඒක කියන්න විශාල බණක් නැති නිසා මම කියන්නේ නැහැ ඒක. ඕනනම් දවසක පැහැදිලි කරලා තියන්නම්. මම නිරන්තරයෙන් බණ මග වඩන කෙනෙක් විදිහට බණ ආසා තේරුම්ගෙන මගේ සිතුවිලි දිහා අවධානයෙන් ඉන්නවා. අන් අයටත් උදව් කරනවා. නමුත් මගේ වැඩිමල් සහෝදරයන් දෙන්න මගේ මවගෙන් ඔවුන්ගේ වැඩ අරගෙන ඇයව ඈත් කර දැම්මා. මම දැන් මගේ ගෙදර තියාගෙන බලා ගන්නවා. දැන් ඔවුන් මාත් එක්ක තරහයි. මට අම්මව දුක් විඳින්න දීලා අත්හැර යන්න බෑ. මම බාහිර අයත් එක්ක සම්බන්ධතා පවත්වන්නෙත් අඩුවෙන්. සියලු දේම වගේ උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන්. අම්මගේ නිදහස වෙනුවෙන් සහෝදරියන්ව මගේ ජීවිතෙන් අයින් කරලා දැම්මා. මම දරදඬු වැඩිද කවුරු මොනවා කිව්වත් මම සැලෙන්නේ දුක් වෙන්නේ නැහැ. මගේ මානෙ වැඩිද පහදා දෙන්න. ඔතින් ඔබගේ මොනවාක් කොමක්. සාමාන්‍යයෙන් පිළිකුතෙකුට වඩා මවක් ළඟ දුර ළඟට ඉන්න පුළුවන්. ඒකේ විපාක ඒගොල්ලොන්ට තියෙයි. ඔබ ගණන් ගන්න එපා. අසරණ වෙන්න දෙන්න නැතුව මම ළඟ ගෙනා තියාගත්ත ළඟ තියනත් තියාගත්තේ කොච්චර හොඳද? ඒක ඔබට ලැබුණ භාග්‍යමත් අවස්ථාවක් විදිහට සලකන්න. අරගොල්ලොන්ට මේ අවස්ථාව ලැබුණේ නැහැ. ඔබට බුදු කෙනෙකුට සලකන්න. නැත්තම් සදාදරණීය මාතෘත්ව සලකන්න අවස්ථාවක් ඕන උදා කරලා දීලා උදව්වක් කරලා තියෙනවා. ඔය සහෝදරත්වයේ කියන එක වගේ පුංචි දේවල් සම්බන්ධයෙන් අතහර දාන්න ඕන එකක් නෙමෙයි. මොකක් හරි සුන්දර දෙයක්. ගෙදරට එන්න තහනම් කරන්න හරි බලන්නේ තහනම් කරන්න හරි අමුතෙන් අතහැර දානවා කියලා එකක් ගන්න ඕනේ නැහැ. ඒ තීරණේ ටිකක් දරනට වැඩි තමයි. කැමති නම් එන්න නිදහස් තිබුණා වයි. තරහ වෙලා ඉන්න ඕනෙත් නැහැ. 아무තු හොඳක් තියෙන්න ඕනෙත් නැහැ. මේ උපේක්ෂාවෙන් දරා ගන්නවා කියන වචනේ කීවට මට තේරෙන්නේ නැහැ ඔබේ තීරණ උපේක්ෂාසගතයි කියලා. මේ තීරණ ටිකක් තද ගතියක් තියෙන්නේ. නමුත් ඔබේ ඒ මෞකේහි දක්වන ආකල්පයත් හොඳයි. අතෝ සහෝදරත්වයේ කියන එක සාමාන්‍ය ජීවිතේ අතහරින්න ඕන එකක් නෙවෙයි. මොන අඩුපාඩු තිබුණත් ආයෙත් දවසක අහලා තියෙනනේ විත්තුවට ගහපු අලකොලත් ඕන වෙනවා කියලා කීමනක් තියෙනවා කියලා. තවත් දවසක මාවගුවෙන් සමුගන්න දවසක් වෙනවා. එදාට ගෙදරට එන්න එපා කියන්න බෑ. අයගොල්ලොන්ගෙත් අම්මනේ. එහෙනම් අනවශ්‍ය තරහක් ඇති කරගන්න ඕන නෑ. ඔවුන්ට යුතුයකම ඉටු කරන්න වාසනාව නැත්නම් ඔවුන්ගේ විපාකේ විඳ ගනීවි. ඔබට වාසනාව ලැබිලා තියෙනවා. ඔබට හැකියාව තියෙනවා නම් ඉටු කරන්න ඕන. තනි කරන්න බෑ මම කෙනෙක් කියලා. ඔය පැත්තෙන් හරි. තීරණේ පොඩ්ඩක් තරද වැඩි තමයි. ඔවුන්ට තරහ වෙලා ඉන්න ඕනෙත් නෑ. තහනම් කරන්න ඕනෙත් නෑ. ඔවුන්ට එපා නම් ඉතින් ඔබ බලා ගන්න. ඒක බොහොම සත්‍යතුකමක් නෙමෙයි. එහෙමයි මට කියන්න තියෙන්නේ. මේ කවුරු මොනවා කළත් මම සැලෙන්නේ දුක් වෙන්නේ නැහැ කියන කතාව ටිකක් මට පෙනෙන්නේ නම්‍යසෙලීව ගණන් නොගැනීමෙන් දුක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. කවරයට ගහනකොට කවරයා හැම තද කරගෙන රිදීම වාර ගන්න නැතුව ඉන්නවනේ. ඒකට ඌට රිදෙන්නේ නැතුව යන්නේ අර ඇතුළතින් ඩම් එකක් ගත්ත නිසා. අන්න ඒ වගේ දැඩිසේ දිත දැඩි කර ගැනීම තුළින් මේ දරා ගැනීම නෙමෙයි. මේවා හැම දෙයක්ම ඇති වී නැති වෙන සිතුවිලි වශයෙන් දැක්කහම ලොකු හරි කුඩා හරි නැතුවම තමයි
අන්න එතකොට මේ සහෝදරයන් එක්කලා මේ වැරද්ද කරයි කියලා අමනාප වීමකුත් නැහැ, 아무තු මනාපයකුත් නැහැ. අර අතහැර දැමීම කියන එක වෙන්න කාරණයක් ඕන නැහැ. මම හිතනවා තේරුම් ගත්තයි කියලා පැහැදිලි කිරීම. මට මේ ප්‍රශ්නේ කියවනකොට මතක් වුණ කවියකුත් තියෙනවා කියනවා මම. දුක්ඛාරය සත්‍ය anu ආධ්‍යාත්මික ආයතන හයට නාරවණුද 1. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය anu පටිච්චසම්පාදයේ තණ්හා අවස්ථාවේ ඇතිවන ඇලීම හා ගැටීමද. නිරෝධ ආර්ය සත්‍ය anu ඉහත දුක්ඛ හා සමුදය යන අවස්ථා දෙකෙන්ම අත්මිදීමද. දුක්ඛ නිරෝධ ගමනී පටිපදාාර්ය සත්‍යයේදී සම්මා සංකප්ප මාර්ගාංගයේ වැඩෙන අයු පහදා දෙන්න. මේකට කියන්නේ මොකද්ද දන්නවද? දුන්න දුනුගමුවේ ඊතල කිතල ගමුවේ රාලමී ගමුවේ මුෙක් ඇඬුවයි සබර ගමුවේ. මොකද මේ ප්‍රශ්න හතර පැත්තකින් අරගෙන තියෙන්නේ. මම හොඳයි දැනීමට මෙහෙම අහනේවා. මම මේකට උත්තරේ දෙනවා හරියටම. මේ චතුස්සත්‍ය දේශනා කළේ ඔය ප්‍රශ්න හතරකින් හොයාගන්න නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධෙන් එහාට මොකවත් යන්නේ නැහැ. දුක හේතුව නැති උතන මාර්ගයේ ඒක හතර බලන්න ඉගෙන ගන්න. ඊළඟ එකෙත් එහෙම බලන්න ඕනේ. ඊළඟ එකෙත් එහෙම බලන්න ඕනේ. එහෙනම් මේ වගේ කඩපාඩම් කරගත්තට මේ උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ඒකයි මම අර කවියකේ මේ දුන්න දුනුගම වෙන්නේ. මහා රාල මීගම ඉන්නේ. ඒ රාල ඊට පස්සේ දුන්නත් අරගෙන දුනුගමෙන් කිතලගමෙන් ඊතලත් අරගෙන මුවාවිදින්ට ඕන නම් තවරගමට යන්න වෙනවා. හතර පොලකට හේතු එකතු වෙන්නේ නැහැ නේ. මේ වාක්‍ය හතරකින් අරගෙන චතුස්සත්‍ය ගැන කතා කරන්න එපා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුල. ත්‍රිලක්ෂණයේ තේරුම් ගන්නත් ඕනේ පංච උපාදානස්කන්ධය තුල. පටිච්චසම්පාදයේ තේරුම් ගන්නත් ඕනේ පංච උපාදානස්කන්ධය තුල. ඒ වගේ චතුස්සත්‍ය තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය තුල. අපේ රටේ පටිච්චසම්පාදයේ තේරුම් ගන්න ආත්ම තුනක් නේ හදලා තියෙන්නේ. කොහොමද පටිච්චසම්පාදයක් වෙන්නේ? ඒකට යන කෙනෙක් ඉන්න එපැයි. අතීතෙන් ආපු කෙනෙක් ඉන්නත් ඕන, පරලෝට යන කෙනෙක් ඉන්නත් ඕන. මේ බුදුදහම ආත්මවාදී වෙච්ච හැටි. සාස්වතවාදී බුදුදහම. ඒ නිසා පංච උපාදානස්කන්ධය තුළ දුක හේතුව තෙන්තුළු මාර්ගයේ තේරුම් ගන්න. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, හිත නිසා පහළ වෙන රූපයක්. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ. නැත්තම් පවක්, නැත්තම් පිනක්, නැත්තම් ඥානයක්, සිතුවිල්ල, චේතනාවක්. මේ චේතනාවට අපි අගයක් එකතු කරලා තියෙනවා. අද නෙමෙයි මේක පහළ වුනේ. හතුරා වශයෙන්, මිතුරා වශයෙන්, පින වශයෙන්. අන්නේ පහළ වෙනකොට ඒ වේදනාව එතෙන්ට එනවා. එතකොට ඒ වේදනාවේ හැදිනීමකුත් තියෙනවා සංඥා. රූප සංඥා, හරි පුඤ්ඤ සංඥා, හරි චේතනාව වශයෙන් ගත්තාම. ඒ අනුව එතෙන්ට එකතු කරගත්ත අගයකුත් තියෙනවා සංඛාර. මේ සිදුවීම පිළිබඳව වාර්තාකරණයේ විඥානය. දැන් මේකේ ඇලීමක් ගැටීමක් තියෙනවා නම් මේක පංචස්කන්ධය නෙමෙයි, මේකේ අර ඇලීමට තමයි රූප තණ්හා කියන්නේ. දැන් තණ්හා වුණාම පංචස්කන්ධයට නිකන් නැතෙන්න බෑ. නැතෙන්නේ අනාගත ඵලයක් වදින්න හේතු ඉතුරු වෙලා. පංචස්කන්ධයත් හටගෙන නැතෙනවා, පංච උපාදානස්කන්ධයත් හටගෙන නැතෙනවා. ඒ නැතෙන අර්ථ තමයි නිරෝධය කියලා කියන්නේ අර්ථය ගන්න. නමුත් පංචස්කන්ධය නිර්වශේෂ නිරෝධය, පංච උපාදානස්කන්ධය අවශේෂ නිරෝධය. වෙනස. නිරෝධ වුණාට ශේෂ ඉතුරු වෙනවා. ඒ ශේෂ ඉතුරු වීම සිදු වෙන්නේ මොකක් නිසාද? තණ්හා කල නිසා. එහෙනම් පංච උපාදානස්කන්ධේ තමයි මේ දැවීම තැවීම තියෙන්නේ ආය පහළ වෙනකොට. නමුත් ඒක හේතුව Taman තණ්හා කල නිසා. ඒක තුල ඒ තණ්හාව විතර නැති කරන්න ඕන. පස්සේ නෙමෙයි වෙන එකකින් ගන්න බෑ. ඒ තණ්හාව නැත්නම් ඒ දැවිල්ල නෑ. නෙවෙයිම. මාර්ගය මොකද්ද? ඒ අරමුණකෙහි ඇලීමකින් ගැටීමකින් අවසන් නොකරන එක. අමඤ්ඤ මානය. එහෙම නැත්නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, එහෙම නැත්නම් තවත් දෙයක් කියනවා නම් අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. එයින් මිදීමේ කල්පනාව. ඒකේ ඇලුනොත් තමයි දුක තියෙන්නේ. ඒ නිසා මිදීමේ කල්පනාව.
මේ ප්‍රශ්න හතර කොහෙන්ද මේ එකතු කරගත්තේ? කොච්චර මහන්සි වෙන්නේද මේකට? හැමෝම තේරුම් ගන්න මේ පොත් හතරක් පහකින් භාෂා පහකින් විතර ගන්න ඕනේ නැහැ. ඇහැ තුල, කන තුල, නාසය තුල පහළ වෙන ස්කන්ධ පංචකයේ දුක හේතුව දැක්කනම් නැති උතන මාර්ගය. ඊළඟ එකෙත් ඒක. එහෙමයි චතුස්සත්‍ය අවබෝධ කරගන්න. පස්සේ චතුස්සත්‍ය අවබෝධ වෙනව නෙමෙයි. මොහොතක් පාසාම එතකොට අර ඇල් නැතුවම නිර්වශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වේ. අවශේෂ නිරෝධය නිත්සුඛාත්ම, නිර්වශේෂ නිරෝධය අනිත් දුක්ඛානාත්ම. ඔය තියෙන ස්කන්ධ පහෙන් පහට. හරි. යන්නේ විදිහට ස්කන්ධ පහ නිරෝධ තේරුම් අරගෙන එතනින් එහාට ආතිතින් ආවා කියලා හරි අනාගතයට යනවා හරි කියලා හදන්න එපා. එතකොට ආත්මයට වැටෙනවා. එතන ඒ හේතු ඉතුරු වීම අවිද්‍යාවයි. හේතු ඉතුරු නැත්නම් අවිද්‍යාව දුර වෙන එක නෙවෙන්නේ. අවශේෂ නිරෝධයයි නිර්වශේෂ නිරෝධයයි අවශේෂ නිරෝධය හේතු ඉතුරු වෙනවා අවිද්‍යාව. එතකොට නිර්වශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු නොවිය අවසන් වෙනවා. ඉතින් මේ දුක නැති උතනම එතනින් හම් වෙන්නේ විද්‍යාවයි මුක්තෙන් තව නෝද හොයන්න තියෙන්නේ. මොහොතක් පාසාම චතුස්සත්‍ය ස්කන්ධ පහෙන් පහට උපාදානින් මෙදෙනකොට බුදුන් වෙත යනවා. ඒක තේරුම් ගත්තාම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම මම දැන් කිසිම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ඒත් මට ඇති ගැටලු පැහැදිලි කරගන්න උවමනයි. පාපය සම්බන්ධයෙන් බෞද්ධ ඉගැන්වීම් අනුව පුණ්‍ය ප්‍රාණඝාතයක් සිදුවීමට කරුණු පහක් බලපානවා. රණිනුවන් සම්පූර්ණ කරන නමුත් ඔවුන් අපාගත නොවන බව බෞද්ධ ඉගැන්වීම් තුලම ව්‍යතිරේකයක් තිබේද? ඒ කවරේද? දැන් ওই ප්‍රාණඝාතයක් සිදුවෙන්න ප්‍රධාන කහ ළමයින්ට ඉගෙන ගන්න ඕනේ අරුණාම ප්‍රාණඝාතය කරන්න කියලා නෙමෙයි තියෙන්නේ අපිට. ආයි මොකටද හොයන්නේ? ප්‍රාණඝාතය නොකරන එක. මොකටද කරුණු පහක් හොයන්නේ? ආයි මේ අදාළ මාතෘකාවෙන් එහා පැත්තට කතා කරන දේවල් මේ. අනිත් එක රණවිරුවන් හරි රාජ්‍ය සේවකයෙක් නේද? ඔහු යන්නේ මිනිම අරන්න නෙමෙයි, ඔහු රස්සාවට යන්නේ. ඉන්හාට ඔහු පිළිපදින්නේ ඉහලින් දෙන අන. ඔහුට කරදරයක් රටට කරදරයක් නැත්නම් කවුරුත් මරන්න ඕන කමක් නැහැ. නමුත් ඔබ මරන්න આવොත් ඔබ මොකද කරන්නේ? මරුන් කන්නවද ඊළ පුද්ගලයා මරනවද? ඔබට නීති නිදහස් තියනවා නේද? ඔබේ ජීවිතේ වේලා ගන්න එහෙම කරන්නේ. අන්න ඒ වගේ දෙයක් කරුණාම එතන රණවිරුවෙකුට කවුරු හරි මරන්න ඕන කමක් තියෙනවා. ඔහු රජේ අන පිළිපදින්නෙක් නේ. අනවශ්‍ය පැතිවලට යන්න එපා. හැබැයි ආගමක් විශ්වාස කරන්නේ නැහැ කියන එකේ තියෙන රටේ තොරේ තියෙන විද්‍යාව ටික විශ්වාස කරන්නේ නැහැ කියන එක නම් මම ඒකට කැමතියි. මොකද රටේ තියෙන එක එක ආගම් වල පොදු පූජා පස්සේ යන්න නෙමෙයි තියෙන්නේ, මම ඌට වෙකිලින්ම කියන්නම්. නමුත් ඔබ ලෝභ දේශ මොහ සහිත නම් ඔබට විඳවන්න වෙනවා. ආගමික ජීවිතය කියන්නේ පිළිවෙල එක එක දැන් පිටිපස්සේ යන එක නෙමෙයි. එක එක ආගම් වල උගන්වන සේරම පිටිපස්සේ යන එක නෙමෙයි. ආගමික ජීවිතය කියන්නේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා නොකිරීම. අන්න එක ඉගෙන ගන්න. එතකොට ඔබට හම්බ වෙයි සංසුන් තැන. විතර ලොකු නෑ ඒක. ඒකයි සැබෑ ආගමික ජීවිතය කියලා කියන්නේ. මේ සමාජයත් සමග කාටවත් වෛර කරන්න නැතුව, කාගෙන්වත් පරිගන්න හිතන්නේ නැතුව, කාටවත් එකට එක් කරන්න යන්නේ නැතුව ඔබට සංසුන්ව ඉන්න පුළුවන් නම් ඔබට හම්බ වෙලා ඉන්නේ බුදුන්. ඔබ බුදුන් එක්කලා ඉන්නේ. ඔබ බුදුන් කියලා හැම හිතුවේ නෑ. ඔබ පිළිමයක් හරි රත්තරන් හරි කියලා හිතන් ඉන්නේ බුදුන් කියලා. එහෙනම් අපිට සවන් දීලා බලන්න. අද තියෙනවා නිරාගමික කියලා තරුණ ජීවිත. නමුත් ඔවුන් නිරාගමික කියලා යන්නේ සල්ලාලකමට නම් සුරාවට සූදුවට දුරාචාරයට නම් ඒ නිරාගමිකම වැඩක් නැහැ. තවත් අවුරුදු 15කින් විතර මැරිලා යන එක කරනවා. ඉන් එහාට ලබන්න දෙයක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් වැඩි දියුණු කරන්නේ රාග දේශ මොහ යන්නේ. ආගමක් නැහැ කීවල. ඔවුන් පිටිපස්ස පන්නන්නේ කාමයේ පිටිපස්ස වෙනව නැත්නම් ඊර්ෂ්‍යාව පිටිපස්ස වෙනව. එහෙනම් උන්ට ඊර්ෂ්‍යාව කාමයේ ආගම වෙලා තියෙන්නේ. නමුත් මේ බුදුදහමේ ආගමික ජීවිතය කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැතුව ජීවත් වෙන එකට. ඒ නිසායි මම ওই රටේ තොටේ ඉන්න අනිකුත් ආගමික අයටත් කියන්නේ ඔබේ ආගම ඔබ විශ්වාස කරගන්න ඒවත් එක නෑදෑ කන්න නැති කරගන්න එපා. මේක මනෝධමයක්. ඔබ හිත හදාගෙන බලන්න සංසුන් ප්‍රතිඵල ඔබට නැද්ද කියලා. බෞද්ධයින්ට පමණයි කියලා ලේබලයක් එහෙම මේකේ ගහලා නැහැ. මේක තේරෙන මනුස්සයින් සඳහා. ඔබ වහන්සේ දේශනා කරන පරිදි සෝවාන් වන්නේ බණ අසා බව පිළිගනිමි. එහෙත් ඇතැමුන්
ඒ සඳහා ආර්යයන් වහන්සේ නමක් අභිමුව සිට බණ ඇසිය යුතු බව කියයි. එසේනම් ආර්යයන් වහන්සේ නමක් විද්‍යුත් මාධ්‍ය හරහා කරන දේශනාවක් අසා සෝවාන් විය නොහැකිද? මේක හිතන්න පුරුදු වෙන්න ඔහොම නෙමෙයි මෙහෙම. අපි මලියෝදේ මහරහතන් වහන්සේගෙන් ඉවරුණයි කියලා මාර්ගඵලලාභී. එහෙම කතාවක් තියෙනවානේ. දැන් එහෙකට යන් ඊළඟ බුදුවරයා පහළ වෙනකන් ආය මාර්ගඵල නැහැනේ. එයිද ආර්ය පුද්ගලකෙන් බලහන් ආර්ය පුද්ගලෝ නැතුව එහෙම නෙවෙයි ඒකේ ඇත්ත සිද්ධිය. ඔය විමුක්තායතන සූත්‍රයේ පැහැදිලි කරමින් කරුණු පහක් පෙන්වුවා. අහුවනම් බුදුන් දෙසූ බණක් අසා හෝ ඒ ඇසූ බණ කියන්න ගිහින් හෝ එහි තියෙන දේවල් සජ්ජායනා කරන්න ගිහින් හෝ ගැඹුරින් හදාරන්න ගිහින් හෝ සමාධියක් හදාන එතන ඉන්නකට හෝ ඒකේ தත්ත්වය පිළිබඳව ඔබට වැටහෙන එකට මේ පහේම පෙන්වන්නේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී අර්ථය විශේෂයෙන් දැන ගැනීම. එහෙනම් ත්‍රිපිටකය තුලින් හරි දේශනාවක් තුලින් හරි එහෙම නැත්නම් වෙනත් කෙනෙකු තුලින් හරි ඔබටනේ අර්ථය වැටහෙන්න ඕන කියන කෙනා පිළිබඳ ගැටලුව නෙමෙයි තියෙන්නේ. ඔබට අර්ථය වැටහෙන්න වෙනවා. ඒ නිසා තමයි එහෙ මාර්ගඵලලාභීන් සුන් වෙලා ගියා සුන්නී ගියත් ආපහු මේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියන මාර්ගය හමු වෙනකොට ආපහු යට වූ මගඵල මතුවෙන්නේ හරි වස්තුන සසුන බබලන්නේ හරි. අදාළ කරුණ Tamanට වැටහෙන්න ඕන. කියන කෙනා කවුද කියන එක පිළිබඳව එතෙන්දී අදගත් වෙන්නේ ඒකෙන් අදාළ අර්ථය තේරෙනවා නම් ඒ තුලනේ මේක සිද්ධ වෙන්නේ. එහෙනම් මේක ගැටලුවක් එහෙම නෙමෙයි මතක තියාගන්න. එහෙම ගැටලුවක් වුණොත් අහන්න ඕන නම් එහෙනම් ඉතින් අපිට මලියදේව හාමුදුරන්ගෙන් බුදු සාසනය වැහුවා. එහෙනම් ඉතින් ඊට පස්සේ කාඩ්බෝඩ් බුදු සාසනයක් කරුණාම ආයේ කවදාවත් කාටවත් මගඵල නැහැ. ඒ විදිහට ගත්තොත් එහෙම. නැහැ. ඒ තියෙන්නේ අර්ථය වැටහෙන්න ඕනයි කියලා. බුදුන්ගෙන් මන ඇහුවටකම ඇහුවා නම් ඒක අතරේ වැටහෙන්න වෙනවා. නැත්නම් ඇහුව බණ කියන්න ගියාපුවම අර්ථය වැටහෙනවා. එහෙම නැත්නම් ඒකේ අර්ථය ගාථා වශයෙන් මෙනෙහි කරන්න ගියාම වැටහෙනවා. අන්න එහෙම ක්‍රම පහක් පෙන්වන්නේ මම ඔය විමුක්තායතන සූත්‍රයේ. අනේ එක ක්‍රමයකින් අත්ත ධම්ම පටිසංවේදී. එහෙම නැත්නම් මම අර්ථ වචනයක් පෙන්වුවා විතක් අනුවිතර්කණය අනුවිචාරණය මනසානුපෙක්ඛණය. මේ අවිද්‍යා සංකාර විඥාන නැත්තම් මේ තණ්හා උපාදාන භව සිද්ධිය මේ ඇහැ තුළට යොදලා බලන්න වැඩේ වෙනවද? වරදින හැටි හරිද? නිවැරදි වෙන්න පුළුවන්ද? නොනින් මේක බලන්න. අන්න එතකොට පෙළ දහම වැටෙනවා මේකට කියන්නේ. ඔය ත්‍රිපිටකයේ ඔක්කොමටම පෙළ දහම කියලා අපි කතා කළාට ඔබේ ඇස තුළ කන තුළ සිදුවෙන ප්‍රමාදයයි අප්‍රමාදයයි තමයි බුදුසමයේ ප්‍රමාදී පෙළ දහමයි අප්‍රමාදී පෙළ දහමයි. ඔබ තුල මේක තේරෙනවා නම් වැරදුන හැටි ප්‍රමාදී පෙළ දහම තේරෙනවා. දැන් එහෙනම් අප්‍රදාමී පෙළ දහම ගියාපුවම බුදුන් හම් වෙයි. ඒක තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මොළයේ ක්‍රියාත්මක නොවන එහෙත් ශාරීරික වශයෙන් කායික විද්‍යානුකූල ජීවිතයක් පවතින මිනිස්සෙකුගේ ඔත්වල විසිරෙන වරහන් ඇතුලේ සිහියක් සංවේදනා තත්වයක් ක්‍රියාත්මක නොවන විඥානීය ක්‍රියාත්මක වන ආකාරයේද එබඳු පුද්ගලයේ පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වන ආයුරුද පහදා දෙන්න. දැන් ඉතින් මොලේ මතකේ තියනවා කියලා තමයි මේකට උත්තර දෙන්න වෙන්නේ නේ. සිත පහළ වෙන්නේ මොලේද? සිත පහළ වෙන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ ඕන තැනක. මොලේ මතකේ තියෙනවා නම් එහෙනම් මේ මර හදිසි අනතුරකින් මරුණන් පස්සේ මොලේ මෙහි තියලානේ පරලෝ යන්නේ. ඒ ඊපෙරේද මම පුවත්පතක් කිව්වා. ඒක දැක්ක තාත්තත් එක්කලා ඉන්නකොට තාත්තට වෙඩිල්ලක් වැදිලා දරුවෙක් මේ යනවා. අවුරුදු ගානකට පස්සේ ඉපදිලා තමන් වැදෙන වෙඩි වැදලා මැරුණේ කියලා කියන පුතෙක් ඉන්නවා. බලුවහම වෙඩිල්ල වැඩිච්ච තැනයි පිටපැත්තයි දෙපැත්තෙම උපන් ලපේ තියෙනවා. එතකොට අර මං වෙඩි වැදලා මැරුණේ කියලා කියන මතකයේ මොලේ අතහැරලා මැරුණෙන් පස්සේ කොහොමද ආවේ? එහෙනම් මොලේ ඉක්මවා යන යමක් මතකයේ කියන්නේ. ෆයිල් අවශ්‍ය නැති එකක්.
මතක තබා ගන්න සෛලිය උදව් වෙන්න ඇති කයට. නමුත් එතනින් එහා පැත්තට මම කියපු කතාවක තියෙනවා හදිසි අනතුරක් වෙලා මිය යනවා දරුවෙක්. දරුවෙක් නෙවෙයි තරුණයෙක්. අදාළ වෙලුම් පටිත් එක්කලා. ඔහු දැන් කයෙන් ගිහින් ඉන්නේ පූජනීය ස්ථානයකට වෙලා. ඔහුට හිතුව ගමන් ඕන දෙයකට යන්න පුළුවන්. දරු සම්පත් බලාපොරොත්තුෙන් හිට මවෙක් මෙතෙන්ට ඇවිදින් මේ පුද පූජාවක් කරනවා දරු සම්පත් බලාපොරොත්තුෙන්. අන්න ඒවා තමයි මට යන්නේ කියලා එතෙන්ට ගියයි කියලා තමයි යන්නේ. එතකොට අර දැන් සෛලත විලාදාර මේ සාමාන්‍ය මේ උපපාතික ප්‍රතිසන්දිලාභීක් වශයෙන් ඉන්න කෙනාට අර මතකේ තියෙන්නේ. ඊළඟ ජීවිතයේ සියලු දේවල් කිව්වා මේ දරුවා. ඒ නිසා භෞතික වශයෙන් හිතන්න එපා මේකට. මොළය අක්‍රිය වුණාට සමහර විට තව ප්‍රසාද පිරලා තියෙන නිසා කයෙන් සිත ඉවත් වෙලා නැතුව ඇති. අවුරුදු 50කට ඉස්සෙල්ලා තමයි ජීවිද්‍යාව විෂයක් වශයෙන් කළේ රසායන විද්‍යාව විෂයක් වශයෙන් කළේ. දැන් මට මතක නැහැ නැත්තම් වෛද්‍යානුකූලව අදහස් ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ වෛද්‍ය විද්‍යානුකූල අදහස් ගැන මම කතා කරන්නේ නැතුව ඉන්නම්. මේ විඥාණය කියන වචනෙන් පෙන්වන්නේ ආත්මයක් නෙමෙයිනේ. ඇහි දැන් මොලේ නැත්නම් කල්පනායෙන් නැතු වෙන්න පුළුවන්. නමුත් ඇහැට ක්‍රියාත්මක නම් ඇහෙන් දැනේ. කනට ක්‍රියාත්මක නම් කනෙන් දැනේ. තාමත් ඒ තුළ ඔහුට සිතුවිලි පහළ වීමේ හැකියාව තිබෙනවා. තවත් ඔහු මිය ගිහින් නැත්තේ තාමත් එතන ප්‍රසාද පිහිටන නිසා. එහෙම නැත්නම් තවදුරටත් රුධිර සංසරණයේ සිදුවීමේ හැකියාවක් තිබෙනවා නම් මොකක් හරි අර කෘතිමව එහෙනම් මේ පුද්ගලයා දැන් ඉවත් වෙලක් තියෙන්න පුළුවන්. එහෙනම් ඔහුට පේනවා ඔහුගේ කයත්. ඒ පුද්ගලයාගේ ආත්මයක් එහෙම නෙමෙයි. තමන්ගේ සිතුවිල්ලටම පේන ආකාරය. මේවා මොකටද හොයන්නේ මං අහන්නේ. තමන් ගැන හොයලා බලන්නකො මේ ප්‍රශ්නේ සිදුවෙන ආකාරය. මේ ප්‍රශ්න හදලා උත්තර ගත්තට මේ විභාගේ පාස් වෙන්න වගේ ලියන જાතිලි මේ තියෙන්නේ. චිත්ත කර්ම විශ්ේ ධර්ම විශ්ේ ලෝක විශ්ේ බුද්ධ විශ්ේ අචින්තයයි කියලා කියන්නේ ඔය සිතවිල්ල සීමිත දෙයක්. ඔකට හැමදේ පිළිබඳව දැනුවත් වෙන්න හොයාගන්න බෑ උත්තර හොයන්න බෑ. අර සෙන්දහමේ පෙන්නනවා කියන ගෝලයාට සතෝරි කියලා ගැටලුවක් දෙනවා. ලෙහාල්ට දඟලලා බැරි තැන අතාරින එක නිකරනවායි කියන්නේ. අනේ වගේ පංච උපාදානස්කන්ධේ පුද්ගලයා අතනීපුණයි කියලා යමනස්සයා ඊට ඉස්සෙල්ලා එකතු කරගත්ත කාරණා තියෙනවා. නම් කය තව ජීවත් වෙනවා නම් කල්පනා නොවුනට අනිත් ප්‍රසාද ඔස්සේ සිත තියෙන්නේ මොලේම නෙමෙයිනේ. ඔහුට කල්පනා දැනෙන්න පුළුවන් අපිට දැනෙන්න උනාට. ඔය සිහි නැති වෙලා තුවාල වෙලා රෝහල්ගත වෙලා ඉන්නකොට බැඳලා තිබුණාම මේ වේදනාව ඔහුට දැනලා තියෙන්නේ. ඒ වේදනාවෙන් මේ ගියාපම වේදනාව විඳුම්බාට ලකුණක් ඇඟේ කැලලක් හැදෙනවා. අපි දන්නේ නැහැ වේදනාව විඳිනවද නැද්ද කියලා. නමුත් ඔහුට ප්‍රකාශ කරන්න බැරි වුණාට වේදනාව විඳලා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් උත්තර දෙන්න බැරි දේවල් නෙමෙයි. නමුත් මේවා අපිට අදාළ තැනට අපි ගෙනියන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාරන්නේ තමන් ගැන හොයලා බලන්න කියලානේ. අන්න ඒක ඔස්සේ තමන් නිදහස් පුද්ගලයෙක් වෙන්න මේ ගැටුම නිදහස් වෙන පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය කරුණු විමර්ශනය කරලා තේරුම් ගන්නවා අදාළ ප්‍රශ්නයක් අහනවා කියන අරුණහම අර ඉස්කෝලේ අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න මට නම් අදාළ නෑ ඒවා. දැනීමට අදාළ ප්‍රශ්න. හොඳයි. කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව සතුට වෙනවා. කාට හරි අහන්න දැනගන්න අපිට කතා කරන්න පුළුවනි. මේ ප්‍රශ්නවල යම් දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවා නම් හදලා පෙන්නන්නෙත් මම ඒකයි. හතර පැත්තකින් කරුණු හතරක් කරන් කතා කරන එකේ තේරුමක් නැහැ. ස්කන්ධ පංචකය තුලමයි දුක හේතුව දැක්කහම නැති උතන මාර්ගයේ තියෙන්නේ. ඉන් එහාට යන්න එකක් ඒකේ නෑ ආයේ. අදාළ කරුණු තේරුම් ගනිමින් මේ වත්මන් සමාජය තුළ මට හමු වෙන කතා කරන පිරිසක් ඉන්නවා. වුන් කියන්නේ ආර්ථිකය අඩපණ වුණාට රැස්සා මුදල් කතාවල් අඩු වුණාට ගෙදර හිටපු එක සද්ධර්ම ශ්‍රවණයට ඉඩ කඩක් හම්බුණා. අපිට දැන් හුඟක් බණ තේරෙනවායි කියලා තමන්ගේ දෛනික කාලසටහන
ධර්ම ශ්‍රවණය සඳහා වෙන් කරගෙන හදාගන්න අය මේ රටේ ඉන්නවා. මහත්තුරු ගෘහණියන් ආදී කොට ඇති. හෙට දවසත් ප්‍රඥා නාලිකාවතර දවසන 4ක් තියෙනවා. 4ම අලුත් ඒවා. බලන්න කොහලා. අන්න ඒ වගේ ඒක ඔබ තේරුම් ගැනීම සඳහා සහ ඔබ තුලින් ඔබට වද දෙන ඊර්ෂ්‍යාව නැත්නම් ක්‍රෝධය නැත්නම් ආත්මාර්ථය නැමැති හතුරා මරා දැමීම සඳහා ධර්මයේ පාවිච්චි කරන්න. මරා දැමීමෙන් ධර්මයේ වෙත යන්න. ධර්මයේ පාවිච්චි කරනවා නෙමෙයි ඒකට කියන්නේ සතිය නැත්නම් පෙළ පාවිච්චි කරනවා. පෙළ පාවිච්චි කරපුවම ධර්මයට යන්න හම්බ වෙනවා. ඔය ධර්මයේ කියන පදේ ටිකක් ඔබ ඉගෙන ගන්න අර්ථයට වඩා හුඟක් ඈතින් තියෙන්නේ. එතන ඉදක්වා හි අර්ථය හොයාගෙන යන්න. එතකොට අන්නේ ඒ ධර්මයේ සරණ ගතන ජීවිතය තමයි සැබෑ ආගමික ජීවිතය කියන්නේ. ඒක නැතුව පිටපැත්තෙන් වල ලෝභ දේශ මොහ රහිතව ඇඳුම් මාරු කරන් අනුන්ට ප්‍රදර්ශනය කරන ජීවිතයක් නෙමෙයි ආගමික ජීවිතය කියලා කියන්නේ. මේ බාහිර ලෝක ධර්මතා හමුවේදී නොගැටෙන්නට අවශ්‍ය ධර්මයක් Tamanට හමු වෙනවා. එතන සරණ කරන ජීවත් වෙනකොට මේවට අපට රිදවන්න බෑ. අන්න ඒක හොයාගන්න උත්සාහ කරන්න. එහෙනම් කාලය ගත වීගෙන යනවා. සුවනින්දක් සමග සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක මුණ ගැහෙමු.